And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන 29 වනදා සිට යලි විවෘත වේ. මේ මාසේ 29 වනදා මුළු රටේම පාසල් අපේ සියලුම ශ්‍රේණිවල පන්ති යලි ආරම්භ කිරීමට අපි තීරණය කරලා තිබෙනවා. රේගුවෙන් පැන්නූ විෂපොල් තෙල් සොයා රට පුරා මෙහෙයුම් මැරඹෙයි. ඔබතුමාලා තේරුම් ගන්න මේ පාට තියෙන එකක් මේ පාටට පිළිපාදු කරන්න කොච්චර කෙමිකල් පාවිච්චි කරන්නකොට. කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට. වන විනාශයට එරෙහිව සමගි ජනබලවේගය පාරට බසී. රුසියාවෙන් කොවිඩ් එන්නත්තානායනයට කැබිනට් අනුමැතිය. අපි බලාපොරොත්තු වෙනවා මිලියන 7ක් මිලදී ගැනීමට. ඇමති විමලුත් මැදිහත් වූ කුරුඳු දුම් වැටිය නීති විරෝධී බවට හෙළිදරව්වා. දේශීයත්වය ගැන කතා කළාට තාම බැරෑරුම් තත්වයකට මේ රට ගෙනාවා කැබිනට් අමාත්‍යවරයෙක් විසින්. කුරුඳු සිගරට් කියන සංකල්පය වැරදි. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කෙරෙනවා. නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දිනය ශෝක දිනයක් ලෙස නම් කර ඇති අතර ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පවත්වන බවයි ආදාහන කමිටුව නිවේදනය කළේ. ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට තැන්පත් කර තිබෙන්නේ උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ධර්මපාල ආරාමයේයි. ඊයේ දිනේ මෙන්ම අද දිනේත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව පුද කිරීමට ආගමික නායකයින්, දේශපාලන නායකයන් සහ තවත් විවිධ ශේෂ්ත්‍රවල විශාල පිරිසක් වැල නොකැඩී ගල්කිස්ස ධර්මපාලාරාමයේ වෙත ඇද එමින් පවතිනවා. අද පෙරවරුවේ අතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. මහා ශ්‍රේෂ්ඨ යති පරපුරක් මේ රටේ 20 වෙනි සියවසේ පහළ වුණා. ඒ යති පරපුරේ අවසාන පුරුක හැටියට තමයි අපි කොටගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ සඳහන් කරන්නේ. උන්වහන්සේලා වැනි යතිවරයන් වහන්සේලාගේ නැතිවීම සසුනට වෙන පාඩුවක් වෙන එකයි අපේ විශ්වාසය. තරුණ ස්වාමීන් වහන්සේලගේ ජීවිතවලට උන්වහන්සේ මහඟු ආදර්ශයක් වුණා. මේ නායක ස්වාමීන් වහන්සේ ශාසනයේ විශාල සේවයක් කළා. වුමනා තැන අනුශාසන ලබා දුන්නා, උපදෙස් දුන්නා. රටට ජාතියට මඟ පෙන්වීම සඳහා තාම උනන්දුවෙන් සහ උද්‍යෝගීමත්ව කටයුතු කරපු මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමක්. මේක එක්තරා භික්ෂු වංශයක තර අවසානයක් හැටියටත් හඳුනා ගන්න පුළුවන්. මහානායක හඳුරන් වහන්සේගේ ඒ දසුන සහ ඒ හඬ සදා අමරණීයයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සුපටිපන්න භික්ෂුන් වහන්සේ නමකගේ කාර්ය මැනවින් ග්‍රහණය කරගෙන සිටි උන්වහන්සේ සමාජීය හා දේශපාලන වශයෙන් වූ වගකීම් කිසිවිටකත් පැහැර නොහැරි බවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩයේ සඳහන් වන්නේ පෞද්ගලික ජීවිතයේදී මෙන්ම දේශපාලන ගමන් මගේදී කල්යාණ මිත්‍රයෙකු හා ගුරුවරයෙකු ලෙස ලබා දුන් අවවාද, අනුශාසනා සහ ආශිර්වාද උන්වහන්සේට ගෞරවයක් පිණිස මෙම සංවේගජනක අවස්ථාවේදී සිහිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩයේ සඳහන්. මේ මහා යතිවරයන්න් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට සන්ධ්‍යා කාලයේදී කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.
දයක් පුබුදු කළ මේ මහා යතිවරයන් වහන්සේට ගෞරව දක්වන්නට උන්වහන්සේ ඉටු කළ ඒ ශාසනික මෙහෙවර වෙනුවෙන් ඒ අවසන් පූජෝත්සවය වෙනුවෙන් ශ්‍රී දේහය පිළිබඳව අවසන් පූජෝත්සවය වෙනුවෙන් එක්වනට අපි ඔබටත් ගෞරවයට යුතුව ආරාධනා කර සිටිනවා. ප්‍රබල පිළිකාකාරක සහිත තෙල් තොගයක් මෙරට වෙළඳ පොළට නිකුත් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී මතුවුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ආදේශක තෙල් වර්ග ආනයනය කරන සමාගම් කිහිපයක් විසින් මෙරටට ගෙන්වන ලද තෙල් තොගයක ප්‍රබල පිළිකාකාරකයක් අඩංගු බවට ඊයේ හෙළි කළේ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයයි. මෙරට පරිභෝජනයට යොදාගන්නා තෙල් අවශ්‍යතාව සපුරාලීමට වාර්ෂිකව පිරිපහදු කළ තෙල් මෙන්ම ෆාම් ඔයිල් වැනි ආදේශක තෙල් වර්ග මහ පරිමාණයෙන් ආනයනය කරනු ලබනවා. එලෙස ආදේශක තෙල් වර්ග ආනයනය කරන සමාගම් 4ක් විසින් මෙරටට ගෙන්වන ලද තෙල් තොගයක ප්‍රබල පිළිකාකාරකයක් අඩංගු බවට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ හෙළිදරව්වක් කළා. ඔබතුමාලා තේරුම් ගන්න මේ පාට තියෙන එකක් මේ පාටට පිළිපහදු කරන්න කොච්චර කෙමිකල් පාවිච්චි කරන්නකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ කලුම් පරීක්ෂා කරද්දී සොයා ගන්නවා ඇෆ්ලටොක්සින් කියන තා භයානක පිළිකාකාරකයක් මේ පොල් තෙල් වල අඩංගු වෙනවා කියලා. රේගුව මේ නියෝගය නොසලකා ඒ බහලුම් 13ක් නිදහස් කරලා තියෙනවා සමාගම් 3කට අයත්. මතභේදයට තුඩු දී ඇති මෙම ආනයනික තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදු කළ පරීක්ෂණවලදීද ඇෆ්ලටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකයක් අඩංගු ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේද පවසනවා. නියාමන අධිකාරිවලින් ඔවුන් ලබාගත් වාර්තාවලින් දන්වා සිටියේ ඇෆ්ලටොක්සින් කියන ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය මේකේ අඩංගුයි කියලා. ඒ අඩංගු වීම කියන එක වාර්තා වුණ වහාම ඒක පරිභෝජනයට සඳහා නුසුදුසුයි. ඒ කරුණම ඇති අපිට මේ ප්‍රතිනයනය කරන්න. ඒ පොල් තෙල් ප්‍රමාණය රේගුව විසින් නිදහස් කළා නෑ. රේගුව විසින් ඒවා බොන්ඩඩ් වෙයාවුස් වලට නැත්නම් එයාගේ ගුදම් වලට යවලා තියෙනවා. ඒ ගුදම් වලින් ඒ පිළිබඳව තත්ත්ව පරීක්ෂණ වාර්තා දෙකක් හැන්දලා තිනවා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක් වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින්. මොකද මේක අපේ රටේ සෞඛ්‍යයට විශාල වශයෙන් හානි කර දෙයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් යම්කිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවාද කියලා. අවශ්‍යම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා යම්කිසි පාරිභෝගිකයෙක් වෙළඳ පොළ තුල මේ අහිතකර පොල් තෙල් තිබෙන බවට මෙතෙක් අපිට කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කළා නැහැ. පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැතත් මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිතුමාට සඳහන් කළා. ඒ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා කොහේ හරි වෙළඳ පොලේ මෙවැනි අහිතකර පොල් තෙල් තියෙනවා නම් ඒ තියෙන ස්ථානය සොයාගෙන ගිහිල්ලා ඒ සිද්ධ වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට කියලා. ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි රේගුවට කියලා තියෙන්නේ මේ මනුෂ්‍ය ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන නිසා ප්‍රතිඅපනයනය කරන්නට රට ඇතුළට ගේන්න එපා කියලා. එහෙමනම් ඒක ගෙන එහෙම සිද්ධ වෙලා තියෙන්නේ රේගුවෙන්. ඒ නිසා මුදල් අමාත්‍යතුමා රේගුව පිළිබඳ එවැන්නක් සිදු වුණාද කියන එක පිළිබඳ පරීක්ෂාවක් කරයි. ලබන 29 වෙනිදා සිට බස්නාහිර පළාතේ පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතේ සියලුම පෙර පාසල්ද ලබන 29 වෙනිදා සිට විවෘත කිරීමට සෞඛ්‍ය අංශ අවසර ලබා දී තිබෙනවා. බස්නාහිර පළාතේ පාසල් යලි විවෘත කිරීමේ පළමු පියවර ලෙස 5 වන 11 වන සහ 13 වන ශ්‍රේණි පමණක් විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය මීට පෙර ලැබී තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණිද ලබන 29 වෙනි සඳුදා සිට ආරම්භ කිරීමට අනුමැතිය හිමි වූ බවයි. මේ මාසේ 29 වනදා මුළු රටේම පාසල් අපේ සියලුම ශ්‍රේණිවල පන්ති යලි ආරම්භ කිරීමට අපි තීරණය කරලා තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ පෙර පාසල්ද ලබන 29 වෙනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අවදානම කියන එක පිළිබඳව අපිට දැඩිව හිතන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පෙර පාසල් ආරම්භ කරන්න කියන පණිවිඩය තමයි අද අපිට ලබා දෙන්න තියෙන්නේ. යනු ලබන 29 වෙනිදා සිට දිවයිනේ සියලු පාසල් සහ සියලු පෙර පාසල් සාමාන්‍ය පරිදි විවෘත වෙනවා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අපි බලාපොරොත්තු වෙන ආරම්භයේදී මිලියන 7ක්. ඒ කියන්නේ මිලියන 3.5කට පාවිච්චි කරන්න පුළුවන්. මිලියන 7ක් මිලදී ගැනීමට ඒ සඳහා ඇමරිකන් ඩොලර්ස් මිලියන 69.65ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්නට තීන්දුව කරලා තියෙනවා. මේ වන විට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට ජනතාව සඳහා ලබා දෙන අතර ඊයේ දිනේ වන විට එන්නත් කර තිබූ සමස්ත සංඛ්‍යාව 8,44,327. එහි දෙවන මාත්‍රාව අප්‍රේල් 10 වෙනිදායින් පසු ඔවුන්ට ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. ස්පුට්නික් එක ආපුවාම අපේ බලාපොරොත්තු වෙනවා සෝනලයිස් කරන්න. එහෙම නැත්නම් සෝන්ස් හැටියට ගන්න. එතකොට අපි උදාහරණයක් ගත්තොත් උතුරු මැදට එහෙම නැත්නම් උතුරට එහෙම නැත්නම් මධ්‍යම පළාතට පාවිච්චි කරනකොට අපිට ස්පුට්නික් එක පාවිච්චි කරත හැකියි. මොකද අපේ සෙකන්ඩ් වැක්සින් එකත් ඒකම විය යුතුයි. මාරු කරන්න බෑ. ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙලේදී ආණ්ඩුකාරවරුන් සහ දිසා ලේකම්වරුන් පෙරමුණගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අද හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමන් මේ බව සඳහන් කළා. ආණ්ඩුකාරවරුන් හා ලේකම්වරුන් අද ජනාධිපති කාර්යාලයට කැඳවා තිබුණේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම ඇතුළු කරුණු සාකච්ඡා කිරීමටයි. ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩනමින් අත්කරදීම රජයේ අපේක්ෂාව බව මෙහිදී ජනාධිපතිතුමන් පැවසුවා. එය කිසිසේත් ප්‍රමාද කළ නොහැකි බවයි ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ. එමෙන්ම ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා. පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වැරදි නිසා සමස්ත ජනතාවම පීඩාවට පත්වන ලෙස නීති සකස් කළ නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා වංචනිකයන් සහ කූට ව්‍යාපාරිකයන් නීතිය රැහැට හසු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නම් නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගත යුතු බවත් පෙන්වා දුන්නා. දිවයිනේ විවිධ ස්ථානවල සිදුවන බව කියන වන විනාශයට විරෝධය පළ කරමින් සමග ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අද කොළඹ විහාරමාදේවී උද්‍යානයේ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගය අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. මේ සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් නියෝජිතින් එක්ව සිටියා. All the people in this country must rise up against this environmental degradation that's going on in the country. ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම හරිත පක්ෂය හැටියට අපි ආඩම්බර වෙනවා. ගහකොළ සතා සිව්පාවා වෘක්ෂලතා වෙනුවෙන් අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව එකට එකතු වෙලා තිබෙනවා. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව අපේ මාතෘ භූමියේ පරිසර පද්ධතිය කැලෑ වනාන්තර සතා සිව්පාවා ආරක්ෂා කිරීමේ මේ වැදගත් දැවැන්ත සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරනවා පමණක් නොවේ කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කරා සේම අපේ රටේ කැලෑ ත්‍රස්තවාදය පරාජය කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. පරිසර හානි ගැන අසත්‍ය පුවත් ප්‍රචාරය වීම නිසා නිවැරදි තොරතුරු පවා මතු කර ගැනීම ගැටලුවක් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සිංහරාජ වනාන්තරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. මේ අතර පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔයේ සිදුව ඇති පාරිසරික ගැටලුව ගැන අද විපක්ෂ නායකවරයාද පෙන්වා දුන්නා. අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට පැමිණි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු අසල දියවන්නාවේ තිබූ ආගන්තුක ද්‍රව්‍යයක් ගැන සොයා බැලුවා. මේ අතර අද පාර්ලිමේන්තු රැස්වීම අතර වාරයේ මේ පිළිබඳව මෙන්ම සිංහරාජය පිළිබඳවද අදහස් පළ වුණා. ලෝකේ වටිනාම වැසි වනාන්තරවලින් එකක් තමයි සිංහරාජය. ඇත්ත වශයෙන්ම සිංහරාජයට අයිති භූමියේ අනවසර කටයුතු කරනවාද? මම දැක්ක සමහර සමාජ මාධ්‍ය ජාලාවල පළ කරලා තියෙනවා ඇමර්සන් වල තියෙන ඡායාරූප සිංහරාජය කියලා. ඉන්දුනීසියාවේ ගස් කපපුවත් ලංකාවේ කියලා මේ දවස්වල පළ වෙනවා. ඒ නිසා මේ අසත්‍ය තොරතුරු පළ කිරීම මත සත්‍ය තොරතුරු සොයා ගැනීමට තිබෙන අවස්ථාවත් මගහැරෙනවා. මේ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙනකොට මේ දෙපැත්තෙම දියවන්නා ඔය තිබෙනවා. වම් අත පැත්තේ සති දෙකක ඉඳලා වෙනමම අර අමුතු කොළපාට ලා කහපාට ද්‍රව්‍යමය දෙයක් නිකුත් වෙලා තිබෙනවා කොහෙන් හරි.
ඒක පැත්තක් සම්පූර්ණයෙන්ම වැහිලා. මේ පාර්ලිමේන්තුව ඉදිරිපිට තියෙන ජල ටැංකිය පිරිසුදු කරලා තියෙනවා. ඒ පිරිසුදු කළේ ජලය මුදා හැරලා වැවට. ඒ නිසා තමයි ඔය ගැටලුව ඇති වෙලා තියෙන්නේ. මොකද ටැංකි සුද්ධ කරන්නේ ඔයටද? දියවන්නාවටද සුද්ධ කරන්නේ? ඒ ජලය මුදා හැරලා. ඒක තමයි ඒක තමයි පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන මාර්ගය දෙපස තියෙන ඔය පරිසරයේ දූෂණය වෙනවා නම් සිංහරාජය ගැන මොන කතාව? ඒ කල්පනා නොකර කරපු කාර්යයක් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඒක සුද්ධ කරගන්න ඕන පාර්ලිම සංවර්ධන මණ්ඩලයට කියලා. ඉතින් එහෙනම් ඉතින් සිංහරාජයත් කපලා කියන්න පුළුවන් කරන්න දෙයක් නැහැ දැන් කියලා. නම් පහුගිය කාලෙත් මේ ටැංකිය සුද්ධ කරන්න ඇතිනේ. ඉතින් කොහාටද මේ වතුර ඇරියේ ගිය අවුරුදු 5ත් ඒ ඔක්කොම එකතු කරලා සිංහරාජ පටල ගන්න ඕනේ මේ එකක් ගන්න. කම් බොරු නිකන් ලකුණු දාගන්න හදන උදේ පාන්දර. මේ වන විට වෙළඳපොළට නිකුත්ව ඇති කුරුඳු සිගරට්ටුව වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ නීතියට පටහැනිව බව දුම්කල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා. අද බත්තරමුල සෙත් සිරිපායේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මේ බව සඳහන් කළා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මෙම කුරුඳු සිගරට්ටුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මෙම කුරුඳු සිගරට්ටුව පසුගියදා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනගත කෙරුණා. මේ පිළිබඳව අදහස් දැක්වීමට අද දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඉතින් කැබිනට් අමාත්‍යවරයෙක් ඒ සඳහා කටයුතු කරනකොට අපි මාධ්‍යයෙන් දැක්කා පවතින ඒ නීති රීති වෙනස් කරලා හෝ මේ පිළිබඳව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන මතයක් මාගේ මුවින් නිදහස් වුණා. ඇත්තටම මම පෞද්ගලිකව හිතුවේ කහපාටට දිලිසෙනකොට මේක පෙරාපු රත්තරන් කියලා පංචායුධේ. නමුත් දැන් නම් බෙලෙක් කැල්ලක් වගේ තමයි පේන්නේ මලකඩ කාප්පු. ඉතින් මේ රට ගැන කතා කළාට, දේශීයත්වය ගැන කතා කළාට තාම බැරෑරුම් තත්වයකට මේ රට ගෙනාවා කැබිනට් අමාත්‍යවරයෙක් විසින්. කුරුඳු සිගරට් කියන සංකල්පය වැරදි. රටේ නීතිය මේ හරහා උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා විමල් වීරවංශ ඇමතිතුමාගෙන්. එතුමා සමහර විට අර කියපු විදිහට මේකේ තියෙන බැරෑරුම්කම නොදැන වෙන්න ඇති මේ වැඩේට අත ගහන්න නැත්තේ. අනාත්මත් කාලයක සිට විදේශ විනිමය උපයපු කුළුබඩුවක් වුණා අපේ කුරුඳු කියන ඒ සංස්කෘතික වටිනාකම ආර්ථික වටිනාකම තිබුණ බැබිල්ලටත් යම් කිසි හානියක් වෙන්න පුළුවන් මේක සිගරට් එකක් බවට කුරුඳුපත් කරොත්. කුරුඳු සිගරට්ටුවක් තියා අපිට ඊගාවට පාවට්ට සිගරට්ටුවක් වෙන්න පුළුවන් වෙනත් ආකාරයක සිගරට්ටුවක් වෙන්න පුළුවන් මේ කිසිම දෙයක් අනුමත කිරීමේ හැකියාවක් නැහැ. මොන දෙයක් පුච්චලා බිව්වත් ඒක සෞඛ්‍යයට හා පෙනහැල්ලට හොඳ නැහැ. කොටිම කිව්වොත් එච්චරයි. දැන් මේ ආසන්නයේම දැක්කා අපේ විමල් වීරවංශ ඇමතුමා සිගරට් එකක් බීලා යම් ප්‍රවාදන වැඩ පිළිවෙලක් කරනවා. විමල් වීරවංශ ඇමතුමා ඒ ප්‍රවර්ධනය කරන්න හරි සිගරට් එකක් කුරුඳු නෙවෙයි රත්තරන් වලින් හරි. ඒක වැරදි නැද්ද? ඒක මම හිතන්නේ ඔබතුමා කැබිනට් එකෙන් ඇහුවා නම් තමයි හොඳ. නැත්නම් මේ විමල් වීරවංශ ඇමතුමාගේ මතයි. දැන් අපේ වඳුරුගුණ ඇමතුමා කිව්වා සීනි ගෙනල්ලා තියෙන්නේ කසිප්පු කරන්න කියලා. එතකොට පළතුරු ඒ වලින් මේ කසිප්පු පෙරලා. මම හිතන්නේ ඔබතුමාත් එක්ක වීදුරුවෙන් ෂොට් එකක් ගාලා ඒක ප්‍රවර්ධනය කරයි කියලා. ඒ තරම් දිනකට යන ඇමතිවරයෙක් නෙමෙයි ඔබතුමා. මේ දේශීය පළතුරු වලින් එළවලු වලින් හදන කසිප්පු සෙල් ආරම්භ කිරීම සඳහා යම් සූදානමක් ඔබ ආණ්ඩුව තිබෙනවා. අපිට එහෙම සූදානමක් නැහැ ගරු මන්ත්‍රීතුමා. සමෘද්ධිමත් ජාතියක 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් දිවයින පුරා ගොවි ජනතාවගේ සහල් අස්වනු එක්රැස් කිරීමේ කටයුතු ස්වර්ණවාහිනිය සහ ශ්‍රී FM මාධ්‍ය එකමුතුවෙන් මේ දිනවල සිදුවනවා. 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය එළඹෙන අප්‍රේල් 4 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතයි. අභිමානවත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකේය ගොවි ජනතාව විසින් වපුරා නෙලාගත් අස්වැන්නේ අග්‍රඵලය බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීම අලුත් සහල් මංගල්‍යයේදී සිදු කෙරෙනවා. මේ චාරිත්‍රය අපේ රටේ ජාතික සංස්කෘතික මහෝත්සවයක් වන අතර එදා සිටම අපේ රටේ ගොවි ජනතාව මහත් ගෞරවයෙන් යුතුව මේ මංගල්‍ය වෙනුවෙන් එක් වෙනවා. අද උදෑසනම අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් ගොවි ජනතාවගේ සහල් එක්රැස් කිරීමේ කටයුතු වවුනියාව දිස්ත්‍රික්කයේ කනගරායන්කුලම් ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ජාතික අලුත් සහල් මංගල්‍යයට සහල් ලබා දීම සඳහා අවස්ථාව හිමි වුණේ ඕලුමඩු ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී. පෙර රජ දවසේ ඉඳලා පැවති චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් පෙරහැරක් පවත්වලා මෙන් පෙරහැරින් තුලින් තමයි සහල් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට රැගෙන එන්නේ. මුරුගාන් ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවීන් මේ කන්නේ නෙලාගත් අස්වැන්න මෙලෙස අලුත් සහල් මංගල්‍යයට පූජා කළා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මෙන්ම යාපනය කරවෙඩ්ඩි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදීත් 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය සඳහා සහල් එක්රැස් කිරීමේ කටයුතු අද උදෑසනින්ම ආරම්භ කළා. ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM මාධ්‍ය අනුග්‍රහය දක්වන 54 වන ජාතික අලුත් සහල් මංගල්‍යයේ සහල් එක්රැස් කිරීමේ මේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගේ උපදේශකත්වයෙන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඔබ නැවතත් ලයිව් එකත් සමගින් ස්වර්ණශ්‍රී සත්කාරයේ තවත් අධීර දෙකක් අද ක්‍රියාත්මක කෙරුණා. ඩෙටොල් හා ස්වර්ණවාහිනිය එක්ව දියත් කරන මෙම සුවිශේෂී කටයුත්තේ අරමුණ වන්නේ පාසල් දරුවන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගිය ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායම ප්‍රථමයෙන් තෝපාවැව ජාතික පාසල වෙත ගියා. පාසල සම්පූර්ණයෙන්ම විසබීජාරණය කළ අප අනතුරුව ගමන් කළේ මින්නේරිය ජාතික පාසල වෙතටයි. ඩෙටොල් හා ස්වර්ණවාහිනිය එක්ව දියත් කරන මෙම සමාජ මෙහෙවරේදී පාසල් දරුවන් දැනුවත් කළේ උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යතුමියක් විසින්. අපි මේ මාස්ක් එක මුඛය විතරක් වැහෙන්න දැම්මොත් මොකද වෙන්නේ? මේක නිවැරදිද? නෑ මේක වැරදි. අවතින් මින්නේරිය ජාතික පාසලේ ආදරණීය දූල පුතාලා මේ විදිහට දැනුවත් කිරීමේ කටයුත්තේ නිරත වන්නේ. ඔබතුමනි මේ කටයුත්ත සම්බන්ධව ඔබතුමාට යමක් කියන්න. කාලීනව ඔබතුමාලා වසංගතය පිළිබඳ දැනුවත් කරලා ඒ වගේම අපේ ගොඩනැගිලි පන්ති කාමර සියල්ල විස බීජ හරණය කරලා වෛද්‍යතුමිය මගින් ඒ දැනුවත් කිරීමේ ප්‍රායෝගික දැනුවත් කිරීමේ වැඩසටහන බොහොම කාලෝචිත බොහොම වැදගත් වැඩසටහනක් විදිහට තමයි මම දකින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික ප්‍රඥප්තියට පටහැනිව ක්‍රියා කිරීමේ බලයක් ජගත් මානව හිමිකම් කොමිසමට නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේදී පළ වූ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන යෝජනාව ඊයේ සම්මත වුණා. එහිදී එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය භාවිතා කළ අතර ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ චීනය රුසියාව ඇතුළු රටවල් 11ක් පමණයි. ඉන්දියාව ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. කෙසේ වෙතත් යෝජනාවට විරුද්ධ වූ හා යෝජනාව අනුමත නොකළ රටවල් ගණන 25ක් බව විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පෙන්වා දුන්නා. ඒ අයට ඕනකම තිබුණා රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් රටකට එල්ල බලා ඉදිරිපත් කරන country specific resolutions ගේන්න බෑ. මේ අතර හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ 2015 වසරේදී ශ්‍රී ලංකාව විසින් ප්‍රතිසන්ධාන සහ වගවීමේ යාන්ත්‍රණයකට සමානුග්‍රහය දක්වන විට චීනය සහ රුසියාව ඇතුළු ලොව රටවල් බොහෝ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සමග සිටියද මෙවර අප රටට ඉතිරිව ඇත්තේ යෝජනාවට එරෙහි වූ මිතුරන් 11 දෙනෙකු පමණක් බවයි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අදාළ යෝජනාව සම්මත වීම පිළිගන්නා බව අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. සම්මත වූ යෝජනාවට අනුව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සඳහන් කරන පරිදි ඉදිරියේදී කටයුතු කළ යුතු බවත් ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළා. මේ අතර ඊයේ සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජිනීවා යෝජනාව පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මානව හිමිකම්ගේ ප්‍රඥප්තියන් වලට පවා යම් දේවල් පටහැනිය කියන එකයි අපේ අදහස. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී විශේෂයෙන්ම ලබන සැප්තැම්බර් මාසයේ වෙනකොට අපි මේ සම්බන්ධව දැඩි ලෙස සූදානම් වෙනවා පමණක් නෙමෙයි එකින් එකට පරස්පරයන් මේ මානව හිමිකම් එකේ ඉදිරිපත් කරලා තියෙන ඒ කරුණු තත්ත්වයන් සම්බන්ධව අපි කතා කරන්න සූදානම්. මේ අතර ඊයේ සම්මත වූ ජිනීවා සම්බන්ධ යෝජනාව පිළිබඳ අදත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ වුණා. මේ යෝජනාව මේ ආකාරයෙන් සම්මත වෙනකොට අවාසනාව මේ රටේම ඉන්න ජන කොටසක් ඒකට ප්‍රසාදය පළ කිරීම. ආයුධ වලින් කොටි සංවිධානයට කරගන්න බැරි වුණු වැඩේ දෙමළ ඩයස්පොරාවට උමනා
වුණා ජාත්‍යන්තර මානව හිමිකම් ආයුධය පාවිච්චි කරලා කරගන්න. අදත් අපි දකින්නේ ඒ උත්සාහය. විදේශ ඇමතිවරයාට අපි කියනවා තමන්ගේ කයිවාරුව දැම්වත් නවත්තලා නිහතමානීව මේ ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කළා රටට නැවතත් හොඳ නාමයක් කීර්ති නාමයක් ලබා ගන්න කටයුතු කරන්න. උඩ ඒගොල්ලන්ට ගන්න පුළුවන් උනේ මානව හිමිකම් කවුන්සිලේ රටවල් 22ක කැමැත්ත විතරයි. අපි විශ්වාස කරනවා ස්වාධීනව ඉන්න. සිම්ම පැත්තකට තම මතේ ප්‍රකාශ නොකර ඉන්න රටවලුත් හෙට දවසේ අපිට දිනා ගන්න පුළුවන් වෙයි. ඔය මානව හිමිකම් කවුන්සිලේම අපි යෝජනා ජයග්‍රහණය කරලා තිබෙනවා. ආණ්ඩුව රට තුළ ඇති කරමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ක්‍රියාදාමය අද අසරණ භාවයට පත් කිරීම සඳහා හේතු සාධක වී තිබෙනවා. අපි නිදහස් නිවල් රාජ්‍යයක් එක එක්කෙනාට ඕන විදිහට වැඩ කරන්න අපි බැඳිලා නැහැ. අපි ඔయిత වැඩි අපි යුද්ධයේ තීරණාත්මක වෙලාවේ අපි එවැනි ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. ඒ නිසා ඒවට මුහුණ දුන්න අපිට මේක ලොකු අභියෝගයක් නෙවෙයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ගෙවි ගිය ටයර් සහිතව ධාවනය කළ වාහන පරීක්ෂාව తాවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වෙළඳ පොලේ පවතින ටයර් හිඟිය සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇති බවයි. රජයේ ආනයන සීමා කිරීම වැඩපිළිවෙල යටතේ ටයර් මෙරටට ගෙන්වීමද සීමා කෙරුණා. එය අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ටයර් මෙරට අලෙවි කළද එය ටයර් ඉල්ලුමට ප්‍රමාණවත් වූයේ නැහැ. එබැවින් වෙළඳ පොලේ ටයර් හිඟයක් මතුව තිබෙනවා. පොඩි සයිස් වල ටයර් තමයි හිඟයක් තියෙන්නේ. 12 14 වගේ 15 ටයර් පොඩක් අඩුව තියෙන්නේ. දවසකට කස්ටමර්ස් 10 15 දෙනෙක් ඇවිල්ලා හැරිලා යනවා ටයර් නැතුව. ලෙලියන්න දුවලා තමයි ටයර් එක විසි කළා තමයි තව මොකක් හරි සෙකන්ඩ් හෑන්ඩ් ටයරක් හොයාගන්නේ. ටයර් නැහැ. ඒක නිසා මේ වගේ ටයර් තමයි දැන් මේ බයික් වල උනත් දාන්නේ. අපෙන් ඇවිත් සෙකන්ඩ් හෑන්ඩ් අහනවා තිබ්බොත් කොහොම හරි ඉතින් අටවගෙන යනවා. පයන එකයි තමයි ඉතින් මුනුස්සේ සල්ලි තියනවා බඩු නැහැ දැන්. මෙවැනි පසුබිමක් තුළ අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිසිය රථවාහනවල අඩුපාඩු පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව ගෙවී ගිය ටයර් භාවිත කළ රියදුරන්ටද දැඩි ලෙස අවවාද කෙරුණා. කෙසේ වෙතත් රථවාහන හිමියන් ප්‍රකාශ කළේ වෙළඳ පොලේ ටයර් හිඟයක් පවතින මොහොතක මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් Taman දැඩි ලෙස දුෂ්කරතාවයට පත්වන බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඒ සම්බන්ධව අපේ අවධානය යොමු වෙලා තිනවා. ඒ සම්බන්ධව ඊයේ ගාමිණී ලොකුගේ අමාත්‍යතුමත් ප්‍රශ්නයක් විශේෂයට මේක විසඳගන්නට ඕනේ. එතකොට ඒක මේ පෞද්ගලික අංශය රාජ්‍ය අංශය කියලා නැහැ. ටයර් ගෙවනවා නම් ගෙවනවා හැමෝගෙම. ටයර් ලබා දීම සහ රජයේ අවශ්‍යතාවයන් සම්බන්ධව සමීක්ෂණය කළ අවශ්‍ය ටයර් ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ඒ නීතිමය තත්ත්වෙම නැත්නම් ඒ පරීක්ෂා කිරීමේ උන්ට දනුවම් කිරීමේ ප්‍රශ්න තාවකාලිකව අත්හිටවලා තියෙනවා. දැන් රට වටින් අටට වටින් අටට මරදාන සංගරාජ මාවතේ හෝටලයක අද අලුයම ඇති වූ ගින්නත් සමග හෝටලයේ තිබූ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් එහි මුළුතැන්ගේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. අද අලුයම 5:30ට පමණ මෙම ගින්න හටගත් අතර එම ස්ථානයට පැමිණි කොළඹ මහනගර සභා ගිනිනිවීම ඒකකය පැය භාගයක පමණ කාලයක් තුළ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කළා. භගවන්තලාව නැගෙනහිර කොටසේදී දඩයම්කරුවෙකු විසින් අටවා තිබූ මද්දකට හසු වූ කදුකර කොටියකු මුදා ගැනීමට අද පෙරවරුවේ වනජීවී නිලධාරීන් පියවර ගත් අතර මේ වන විට මද්දට හසු වීම නිසා බරපතල තුවාල ලැබූ කොටියාට ප්‍රතිකාර කිරීම සිදු කරනවා. බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ අර්ජුන ඇලෝසිය සතුරු 8 දෙනා ලබන 30 වෙනිදා දක්වා නැවත රිමාන්ඩ් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. කොළඹ වරායට එපිටින් නවතා ඇති තෙල් නෞකාවක් මෙරටට ඉන්ධන පොම්ප කරන අයුරු නිරීක්ෂණයට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ කුණේ මෙලෙසින් ඒ පිළිබඳව ගම්මන්පිල මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කළා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ලයිව් ඇට් SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.